හරි. සාධාරණ වස්තු ගැන තමයි පුතේ අද සාකච්ඡා කරන්න තියෙන්නේ. මම එදා ගිය සෙනසුරාදාත් ඔය සාධාරණ වස්තු ගැන ටිකක් කියලා දුන්නා. සාධාරණ වස්තුවක් වෙන්න නම් පුතේ ඒ පරීක්ෂණයට භාවිතා කරන වස්තුව සමබර වෙන්න ඕන. ඒ වගේම සමබර වෙන්න ඕනි. තව මොන වෙන්න ඕනද? නොනැඹුරු වෙන්න. නොනැඹුරු වෙන්න ඕනි. සමබර වෙන්න ඕන, නොනැඹුරු වෙන්න ඕන. ඒ කියන්නේ නැඹුරු වෙලා නැහැ කියන එක තමයි නොනැඹුරු කියන්නේ. හරිද? ඒ වගේම ඒ පරීක්ෂණයෙන් ලැබෙන සෑම ප්‍රතිඵලයක් ලැබෙන්න සමාන හැකියාවක් තියෙන්නත් ඕන. සෑම ප්‍රතිඵලයක් ලැබෙන්නම සමාන හැකියාවක් තියෙනවා. ඔන්න මම උදාහරණ දෙකක් දීලා තියෙනවා පුතේ. පළවෙනි උදාහරණය බලන්න තුන්වෙනි පිටුවේ උඩම 1 සිට 6 තෙක් අංක යෙදූ සවිදි ධාතු කැටයක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීම. එතකොට 1 සිට 6 තෙක් අංක යෙදූ සවිදි ධාතු කැටයක්නේ. සවිදි කිව්වම මේක සමබරයි. සවිදි. ඒ කියන්නේ පැති සියල්ල එක හා සමානයි. පැති සියල්ල එක හා සමානයි කියන්නේ පුතේ ඒක සමබරයි. ඒක නොනැඹුරුයි. නැඹුරු වෙලා නැහැ මොන පැත්තටවත්. ඒ වගේම 1 සිට 6 තෙක් අංක දාලා ඇති නිසා ඒකේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් තියෙනවා. එහෙනම් මේ වස්තුව සාධාරණ වස්තුවක්ද නැද්ද? සාධාරණ වස්තුවක්. සාධාරණ වස්තුවක්. ආන්න ඒක අපි ලියන්න ඕනේ. හරිද? ලියමු පුතේ මෙහෙම 1 සිට 6 තෙක් අංක යෙදූ වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමට. අදාළ අපි මේකේ ප්‍රතිඵල ටික ලියලා ඉමුකෝ. නෑ හරි මෙහෙම ලියන්නකෝ මුලින්ම. පුතේ නෙමෙයි මෙතන ඉඩක් දීලා තියෙනවනේ. මේ ඉඩ ඒ ඉඩේ තමයි ලියන්න තියෙන්නේ. හරි. මේකේ එන්න පුළුවන් ප්‍රතිඵල ටික ලියමු. මුලින්ම ප්‍රතිඵල කියලා පළවෙනි රූලෙම ගන්න. ප්‍රතිඵල. හරි. මේකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 1 2 3 4 5 හෝ 6. ඔන්න ඕක තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝ 6 ලැබෙන්න පුළුවන්. මුලින්ම ප්‍රතිඵල ටික ලියන්න. හරි. ලියන්න ඊට පස්සේ පහලින් මෙහෙම මෙම පරීක්ෂණයට යොදාගත් වස්තුව සවිදි බැවින් මෙම පරීක්ෂණයට යොදාගත් වස්තුව සවිදි එකක්නේ. සවිදි බැවින් සමබර හා නොනැඹුරු වේ. මෙම පරීක්ෂණයට භාවිතා කළ වස්තුව සවිදි බැවින් සමබර හා නොනැඹුරු වේ. සමබර හා නොනැඹුරු වේ. මෙහි සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට
සමාන හැකියාවක් පවතින බැවින් මෙහි සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතින බැවින් මෙහි සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතින බැවින් මෙය සාධාරණ වස්තුවක් වේ. මෙය සාධාරණ වස්තුවක් වේ. මෙය සාධාරණ වස්තුවක් වේ. හරි. ඕන පුතේ මේක සාධාරණ වස්තුවක් කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා. මේක සවිදි බැවින් සමබරයි ඒ වගේම නොනැඹුරුයි. මේකේ සෑම ප්‍රතිඵලයක්ම 1 ලැබෙන්නත් 2 ලැබෙන්නත් 3 ලැබෙන්නත් 4 ලැබෙන්නත් 5 ලැබෙන්නත් 6 ලැබෙන්නත් සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වස්තුව සාධාරණ වස්තුවක් කියලා අපි කිව්වා. හරි. ඊළඟට දෙවෙනි උදාහරණය බලන්න. උදාහරණය දෙවෙනි එක පොල් කටුවක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම කියන උදාහරණය. පුතේ පොල් කටුවේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? අන්න මුලින්ම පොල් කටුවේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ලියමු. මොනවද? උඩු පැත්ත ලැබීම යට පැත්ත ලැබීම. යටි පැත්ත. උඩු පැත්ත හෝ යටි පැත්ත තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. එතකොට මේකේ පුතේ උඩු පැත්තත් යටි පැත්තත් ලැබෙන්න සමාන හැකියාවක්ද තියෙන්නේ? හැකියාව එකමද? නෑ. හැකියාව එකම නෙමෙයි. වෙනස්. නේ? ඇයි පුතේ? එතකොට මේක අර එක පැත්තක් මෙහෙමයි අනිත් එක මෙහෙමයි. සමාන හැකියාවක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේක සාධාරණ වස්තුවක්ද? පොල් කට්ට. නෑ. සාධාරණ වස්තුවක් නෙමෙයි. හරි. ලියමු මෙහෙම. පහලින් ප්‍රතිඵල ලිව්වනේ උඩු පැත්ත හෝ යටි පැත්ත. පහලින් ලියන මෙහෙම. මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. එනම් මෙම වස්තුව මොන වස්තුවක් නොවේද? සාධාරණ වස්තුවක් නොවේ. එනම් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. චුට්ටක් මුලින් ඉඳලා කියලා උඩ මට ලියාගන්න බැරි වුණා. කිව්වේ පුතේ මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් තියෙනවා. අපි දන්නේ මොන පැත්තද කියලා. උඩු පැත්ත වෙන්න පුළුවන්, යටි පැත්ත වෙන්න පුළුවන්. එක පැත්තක් වැටෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වස්තුව සාධාරණ වස්තුවක් නෙමෙයි. සර් කිව්ව ගෙදරට බලනවා කිව්වා. හරි. මම කොහොමද පුතේ ගෙදර වැඩ ටික චෙක් කරනවා මේ ලබන සෙනසුරාදා එක්සෑම් එක ලියන්න කසුන් එකට එනකොට ඔයාලගේ ගෙදර වැඩ පොත් ටිකත් අරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම එදාට චෙක් කරන නිසා අද එච්චර වැළුවේ නෑ. අද ඕනේ. ලබන සතියේ මම චෙක් කරන ඕනේ පුතේ. කසුන් එකට ආවම. හරිනේ? හරි. ඕන පොල් කටුව සාධාරණ වස්තුවක් නෙමෙයි. හරි. ඉවරයි.
ප්‍රශ්නාංක 3 පහත පරීක්ෂණවල ප්‍රතිඵල ලියා ඒ සඳහා යොදාගත් වස්තු සාධාරණද නැතිද යන්න හේතු සහිතව ලියන්න. හරි. ඕන ඔය ප්‍රශ්නාංක 3 කරන්න තියෙන පුතේ ඔයාලගේ ලියන පොතේ. හරිද? බලන්න දැන් ඔයාලගේ ලියන පොතට ගන්න ඕන මේ ප්‍රශ්නාංක 3. බලන්න මාතෘකාව ලියලාද බලන්න. සිදුවීමක විය හැකියාව කියලා මාතෘකාව ලිව්වද? මාතෘකාව ලියලා නැත්තම් මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා ප්‍රශ්නාංකය දාන්න පුතේ ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. ප්‍රශ්න අංක 3 ඒ යටතේ රෝම ඉලක්කම් 1. හරි. පුතේ මේ දීලා තියෙන එක කමන්න. කෙලින් ප්‍රතිඵල ලියමු. ප්‍රතිඵල සමබර කාසියක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. පුතේ සමබර කාසියක් උඩ දැම්මම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? කො දැන් කියන්න ඕන. සිරස හෝ අගය සිරස හෝ අගය. සිරස හෝ අගය. සිරස හෝ අගය. දැන් ඔන්න ප්‍රතිඵල ලිව්වා. පහත පරීක්ෂණවල ප්‍රතිඵල ලියා ඒ සඳහා යොදාගත් වස්තුව සාධාරණද නැතිද? පුතේ මොන කාසියක්ද අරගෙන තියෙන සමබර කාසියක්. සමබර. ඒ නිසා සමබර ඒක කාසියක් නිසා මේක සාධාරණ වස්තුවක්. සාධාරණ වස්තුවක්. ඒ වගේම මේ පැති දෙකේ පුතේ සිරසයි අගයයිනේ තියෙන්නේ. ඒ කියන්නේ මේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් තියෙද නැද්ද? තියෙනවා. ආන්න ඒ ගැනත් අපි කියන්න ඕන. ඒතර අපි ලස්සනට ගලපලා කියමු බලන්න මේක අරුවක් දාලා. කොහොමද කියන්නේ? මෙම කාසිය සමබර කාසියක් බැවින් මෙම කාසිය සමබර කාසියක් බැවින් හා ලියන්න පටන් ගන්නකො. මෙම කාසිය සමබර කාසියක් බැවින් හා මෙම කාසිය සමබර කාසියක් බැවින් හා මෙම කාසිය සමබර කාසියක් බැවින් හා සෑම ප්‍රතිඵලයක් ලැබීමට මෙම කාසිය සමබර කාසියක් බැවින් හා සෑම ප්‍රතිඵලයක් ලැබීමට සමාන හැකියාවක් පවතින බැවින් 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 මෙය සාධාරණ වස්තුවකි. මෙය සාධාරණ වස්තුවකි. මෙය සාධාරණ වස්තුවකි. දැන් මුලින් ඉඳන් පොඩ්ඩක් කියනවා. අනේ පුතේ මම මේ මුල ඉඳන් කියන්න මම මේක ලියාගත්තු එකක් නෙමෙයි මේ වෙලාවේ හදලයි කිව්වේ. හරිද? කොහොමද මං කිව්වේ? මෙම කාසිය සමබර බැවින් හා සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතින බැවින් මෙය සාධාරණ වස්තුවකි. හරි. අහගෙන ඉඳලා පුතේ ලියන්න හරියට. හරි. රෝම ඉලක්කම් 2. ටොනික් පියනක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. ලැබෙන ප්‍රතිඵල මොනවද ටොනික් පියනේ? උඩු පැත්ත හෝ යටි පැත්ත ලැබීම. උඩු පැත්ත හෝ යටි පැත්ත ලැබීම. උඩු පැත්ත හෝ ඒක සාධාරණ වස්තුවක් නොවේ. යටි පැත්ත තමයි ලැබෙන්න පුළුවන්. ලැබීම. මෙතන පුතේ ලැබීම කියලා ගන්න.
ශීර්ෂ හෝ අගය ලැබීම. උඩු පැත්ත හෝ යටි පැත්ත තමයි ලැබෙන්න පුළුවන්. හරි. පුතේ උඩු පැත්තයි යටි පැත්තයි එක වගේද? නෑ. උඩු පැත්තයි යටි පැත්තයි එක වගේද නැහැ. ඒ කියන්නේ මේක සාධාරණ වස්තුවක් නෙමෙයි. නොවේ. හරි පොඩ්ඩක් හේතුවත් එක්ක ලියන්න ඕන. එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. එනම් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. ලියන්න මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. එනම් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. හැකියාවක්. මෙම ප්‍රතිඵල දෙකෙන් එක් පැත්තක් වැටීමට වැඩි හැකියාවක් පවතී. පුතේ දැන් තනියම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එක පැත්තක් වැටෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක සාධාරණ වස්තුවක් නෙවෙයි. එබැවින් එහෙම තේනම් මෙය සාධාරණ වස්තුවක් නොවේ. එහෙම ගලපලා ලියන්න. මේක එක පැත්තක් වැටෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක සාධාරණ වස්තුවක් නෙවෙයි. හරි. ඊළඟ පුතේ රෝම ඉලක්කම් 3. 1 සිට 6 තෙක් අංකයේතු ඝනකාභාකාර ධාතු කැටයක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. පුතේ ඝනකාකාරද ඝනකාභාකාරද? ඝනකාභාකාර වස්තුවක් උඩ දැම්මොත් එහෙම සාධාරණයිද නැද්ද? අසාධාරණයි. අසාධාරණ කියන්නේ අපි කියන්නේ පුතේ සාධාරණ නැහැ කියලා. එහෙනම් මේ වස්තුව සාධාරණ වස්තුවක්ද? නෑ. සාධාරණ වස්තුවක් නෙමෙයි. ඇයි පුතේ? හේතුව මොකක්ද ඒකට? හේතුවක් කියන්නකෝ බලන්න. ඇයි මේ ඝනකාභයක අංක 1 ඉඳලා 6 දක්වා අංක දාලා ඒක උඩ දාලා ගන්න එක සාධාරණ නැහැ කියන්නේ හේතුව මොකක්ද? පැති දෙකක් පමණක් අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් තියෙනවා කියලා. කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. වර්ගඵලයෙන් වැඩි පැත්තක් තියෙන පුතේ. දැන් මේක ඝනකාභයන්නේ. ඝනකාභයක වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් තියෙනවා. දැක්කනේ? මේ වර්ගඵලයෙන් වැඩි පැත්ත ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා මේක සාධාරණ වස්තුවක් නෙවෙයි. හරි. මුලින්ම අපි මේක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ලියමු. ප්‍රතිඵල ටික ලියලා ඉන්න. 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්, 6 ලැබෙන්න පුළුවන්. එක ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් 6 ලැබෙන්න පුළුවන්. හරි. දැන් තරුවක් දාලා ලියන්න පටන් ගමු මේක සාධාරණ වස්තුවක් නෙවෙයි කියලා.
කොහොමද ලියන්න පටන් ගන්නෙ? වර්ගඵලයේ මෙම වස්තුව වර්ගඵලයෙන් වැඩි මෙම වස්තුවේ වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් පවතින නිසා මේ වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. ආන්න එහෙම ලියමු. හරි. මෙම වස්තුවේහි වර්ගඵලයෙන් වැඩි පැති මෙම වස්තුවේහි වර්ගඵලයෙන් වැඩි පැති මෙම වස්තුවේහි වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට මෙම වස්තුවේහි වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් මෙම වස්තුවේ වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. වර්ගඵලයෙන් වැඩි පැති ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. හරි. රෝම ඉලක්කම් 4 පටන් ගන්න බලන්න තනියම. කරන්න බලන්න ඕගොල්ලෝ දැන් රෝම ඉලක්කම් 4 තනියම කරන්න. දැන් මම මෙතන 3යි ඉස්සෙල්ලා 2යි ඔක්කොම 5ක් කියලා දුන්නා. රෝම ඉලක්කම් 4 තනියම කරන්න බලන්න. 1 සිට 4 තෙක් අංක යදූ සවිධි චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දමා උඩු අතට වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. මේ රෝම ඉලක්කම් 4 කියන එක සාධාරණ නෙවෙයි කියන අය රේසයන් දාන්න. මේ වස්තුව රෝම ඉලක්කම් 4 කියන එක සාධාරණ වස්තුවක් නෙවෙයි. නෙවෙයි කියන ළමයි රේසයන් දාන්න. දෙන්නයිද 3 දෙනයිද? 1 සිට 4 තෙක් අංක යදූ සවිධි චතුස්තලාකාර ධාතු කැටයක් සාධාරණ වස්තුවක් නෙවෙයි කියන ළමයි රේසයන් දාන්න. දොළොස් දෙනෙක් ඉන්නෝනේ සාධාරණ වස්තුවක් නෙමෙයි කියන ළමයි. හරි පුතේ 1 සිට 4 තෙක් අංක යදූ සවිධි චතුස්තලයක හැඩය මතකද? සවිධි චතුස්තලයේ හැඩය මතකද? සවිධි චතුස්තලයේ හැඩය මතකද? ඔව් සර්. ඔව් සර්. මොන වගේද? ත්‍රිකෝණාකාර. මොන ත්‍රිකෝණාකාර මුහුණක්ද තියෙන්නේ? සමපාද ත්‍රිකෝණාකාර. එතකොට මේ හැම මුහුණතක්ම එක වගේද? ඔව්. 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 පැති කීයක් තියෙන්නේ? 4යි. 4යි. පැති 4 එකේ ඉඳන් 4ට බලන්න අංක දාලා තියෙන්නේ. ඔව්. 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 එතකොට මේක උඩ දැම්මොත් ඒක සාධාරණ වස්තුවක් නෙමෙයි. සාධාරණ වස්තුව. සාධාරණ වස්තුව. සාධාරණ වස්තුව. ඉතින් ඒකේ සේරම වැඩි. එතකොට මේ 12 දෙනෙක් රේසයන් දැන් මේ සාධාරණ වස්තුවක් නෙමෙයි කියලා. ඒක තමයි. ඒක තමයි. ඈ 12 දෙනෙක් රේසයන් දැම්මා සාධාරණ වස්තුවක් නෙමෙයි කියලා. සවිධි චතුස්තලයට තියෙන්නේ සමපාද ත්‍රිකෝණාකාර මුහුණක්. මේවා සමපාදයි. සම්පාද ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන ওই විදියට. ඔහොම. මේක අඳින්න මෙතන අඳින්න අමාරුයි. මම මෙහෙම අඳින්නම් මේ විදියට. හරි? ඔහොම සම්පාද ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන්නේ.
ඔක්කොම මුහුණත් හතරක්. සම්පාද ත්‍රිකෝණ තියෙන්නේ. සවිධ චතුස්තරය දැකලා තියෙනවද? ඉතින් මේකේ ඔක්කොම මුහුණත් එක වගේ. මුහුණත් හතරේ එකේ ඉඳලා හතරට එනකන් අංකක් දාලා එහෙනම් මේක සාධාරණයි. හරි. ලියන්න පුතේ මේකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ප්‍රමිලක්කම් 4 ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ලියන්න. 1 ලැබෙන්න පුළුවන් 2 ලැබෙන්න පුළුවන් 3 හෝ 4 ලැබෙන්න පුළුවන්. 1 2 3 හෝ 4 ලැබීම. ලියන්න මෙහෙම තරුවක් දාලා යටින් මෙහි සෑම මුහුණතක්ම සමපාද ත්‍රිකෝණාකාර මෙහි සෑම මුහුණතක්ම නැත්නම් එක හා සමාන බැවින් කියලා ගත්තොත් කමක් නැහැ. මෙහි සෑම මුහුණතක්ම එක හා සමාන බැවින් මෙහි සෑම මුහුණතක්ම එක හා සමාන බැවින් හා මෙහි සෑම මුහුණතක්ම එක හා සමාන බැවින් හා මෙහි සෑම මුහුණතක්ම එක හා සමාන බැවින් හා පැති සියල්ලේම එකේ සිට හතර තෙක් පැති සියල්ලේම එකේ සිට හතර තෙක් පැති සියල්ලේම එකේ සිට හතර තෙක් අංක යොදා ඇති බැවින් එකේ සිට හතර තෙක් අංක යොදා ඇති බැවින් පැති සියල්ලේම එකේ සිට හතර තෙක් අංක යොදා ඇති බැවින් සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතී. සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතී. සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතී. එනම් මෙය සාධාරණ වස්තුවකි. එනම් මෙය සාධාරණ වස්තුවකි. එනම් මෙය සාධාරණ වස්තුවකි. සමාන හැකියාවක් පවතී. සමාන හැකියාවක් පවතී. එනම් මෙය සාධාරණ වස්තුවකි. හරි. මේක පුතේ සාධාරණ වස්තුවක් වෙන්නේ පැති සියල්ලම සමානයි. පැති සියල්ලේම එකේ ඉඳලා හතරට යන අංකක් දාලා. එහෙනම් මේක සාධාරණයි. මේක සමබරයි, නොනැඹුරුයි. එක් ප්‍රතිඵලය ලැබෙන සමාන හැකියාවක් තියෙනවා පැති සියල්ලේම එකේ ඉඳලා හතරට යන අංක දාලා. ඒ නිසා මේක සාධාරණ වස්තුවක්. හරි, රෝම ඉලක්කම් 5 බලන්නකෝ. මොකද කියන්නේ? එකේ සිට 5 දක්වා අංක සටහන් කරන ලද රූපයේ දැක්වෙන ආකාරයේ ප්‍රිස්මයක් උඩ දැමූ විට මේසය මත සමග ස්පර්ශ වන පැත්තේ අංකය සටහන් කිරීම. ප්‍රිස්මයක් මොකද කියන්නේ? සාධාරණයිද ඔය වස්තුව? සාධාරණයි කියලා ළමයි රේසයෙන් දාන්න. ඔය ප්‍රිස්මය සාධාරණයි. ප්‍රිස්මයක් අරගෙන අපි වැඩේ කරොත් සාධාරණයි නියම.
අපි ඔන්න හිතන්නේ එකේ ඉඳලා 5 වෙනකන් අංක දාලා ප්‍රිස්මයක් අරගෙන කැට ගහන්න ගන්නවා කියලා. එතකොට ඒ කැට ගහන්න ගත්තු ප්‍රිස්මේ මේ ඔය රූපේ තියෙන එක හොඳයි නියම. හරි. එක ළමයෙක් ඉඳියා දැන් lower hand. පුතේ මේක සාධාරණයිද නැද්ද? මේක සාධාරණ නෑ. සාධාරණ හේතුව මොකද්ද? සාධාරණ නැති වෙන්න හේතුව මොකද්ද? වැඩි වර්ගඵලයක් වර්ගඵලය වැඩි පැති ලැබෙන්න වැඩි අවස්ථාවක් එහෙනම් මේක සාධාරණ වස්තුවක් නෙවෙයි. ආන්න එක තමයි කියන්න ඕන අපි. හරි. ලියමු පුතේ මේක ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 1 2 3 1 2 3 4 හෝ 5 තමයි ලැබෙන්න පුළුවන්. 1 2 3 4 5 4 හෝ 5 1 2 3 4 හෝ 5 තනියෙන් ලියන්න බලන්න. හරියට නිකන් අර ගණකාවේ ලිව්වේ රෝමිලක්කම් 3ට ලිව්වේ අපි. අන්න ඒකමයි ලියන්න තියෙන්නේ. ගණකාවෙට ලියලා තියෙන්නේ වර්ගඵලයෙන් වැඩි පැති ලැබෙන්න වැඩි හැකියාවක් තියෙන ඒ නිසා සාධාරණ වස්තුවක් නෙවෙයි කියලා. අන්න ඒකමයි ලියන්න තියෙන්නේ. විභාගයට ප්‍රශ්න කීයක් එනවද? ප්‍රශ්න කෙටි ප්‍රශ්න 20යි මහා ප්‍රශ්න 7යි මහා ප්‍රශ්න 7න් 5ක් තෝරගන්න තියෙන්නේ. කවදද සර්? විභාග ගැන තව ටිකකින් කියන්නම්. දැන් මේක ඉවරයක් කරන්න ඕන පුතේ. හරිද? ලිව්වද? රෝමිලක්කම් 5 ඉවර කරාද? මෙහි වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. ලියලද බලන්න මේ වගේ එකක්. මේකේ වර්ගඵලයෙන් වැඩි පැති ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. මෙහි වර්ගඵලයෙන් වැඩි පැති ලැබීමට වැඩි හැකියාවක් පවතින බැවින් මෙම වස්තුව සාධාරණ වස්තුවක් නෙමෙයි. ඒ කියන්නේ මේක නැඹුරු වෙලා නැඹුරු වස්තුවක්. මේ වස්තුව සාධාරණ වස්තුවක් නොවේ. හරිද? ලියලි ඉවරයිද? ලියලි ඉවරයි සර්. හරි. රෝමිලක්කම් 6. රෝමිලක්කම් 6 ගැන මොකද කියන්නේ? සමාන කේන්ද්‍රික ඛණ්ඩවලට බෙදා තිරස්ස සවිකර ඇති වෘත්තාකාර තැටියේ කේන්ද්‍රයේ සවිකර ඇති දර්ශකය කරකවා නැවතීමට ඉඩ හල විට ඊතලය නැවතින ස්ථානයට අනුව අක්ෂරය සටහන් කිරීම. මොකද කියන්නේ පුතේ ඔය මේ තැටියක මෙහෙම ඊතලයක් හයි කළා මේ ඊතලය කරකවනවා. ඊට පස්සේ මෙහෙම ඊතලය කරකවලා ගිහලා මොකක් හරි අක්ෂරයක් මත පතිත වෙයිනේ කියන්නේ නවතිනේ ඒක පැත්තකට. ඉතින් මේ වස්තුව සාධාරණයිද නැද්ද? සාධාරණයි. සාධාරණයි කියන හේතුව මොකද්ද? ඇයි සර් ඒකේ සේරම ඒවා සමානයිනේ. සෑම පැත්තක්ම එක හා සමානයිනේ. ඔව් හත්වෙනි එක නම් අසාධාරණයි. ඒක කොළ පාට පැත්ත වැඩි. ඒ කියන්නේ හත්වෙනි එක අසාධාරණයි. ඔව්. ඒක කොළ පාට පැත්ත වැඩි. ඒ කියන්නේ පස් ඊළඟට තියෙන. ඊළඟට තියෙන තැටි දෙකක් තියෙනනේ උතන. පල්ලෙහා තැටිය. ඒක අසාධාරණයි. සාධාරණ වස්තුවක් නෙවෙයි. අන රෝමිලක්කම් 6 එක නම් පුතේ සාධාරණයි. සාධාරණයි කියන්නේ හේතුව මොකද්ද? ඒකේ පැති සියල්ලම සමානයි. හැම පැත්තක්ම සමානයි. හරි. අපි මුලින්ම ප්‍රතිඵල ටික ලියමු. මේකෙන් එන්න පුළුවන් ප්‍රතිඵල ටික කියන්න මට. A B C D E F G H ලැබීම ඕන ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. A ලැබෙන්න පුළුවන්, B ලැබෙන්න පුළුවන්, C ලැබෙන්න පුළුවන්, D E F G H තමයි ලැබෙන්න පුළුවන්. හරි ලියන්න පුතේ මෙහෙම යටින්
මෙම තැටිය සමාන කොටස් වලට බෙදා ඇති බැවින් 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 මෙහි ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට මෙහි ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට මෙහි ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සමාන හැකියාවක් පවතී. සර් හරියට එන්නේ සර් ආයි කියන්න. සමාන හැකියාවක් පවතී. මෙම තැටිය සමාන කොටස් වලට බෙදා ඇති බැවින් ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සමාන හැකියාවක් පවතී. ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමට සමාන හැකියාවක් පවතී. එබැවින් මෙය සාධාරණ වස්තුවකි. එබැවින් මෙය සාධාරණ වස්තුවකි. එබැවින් මෙය සාධාරණ වස්තුවකි. හරි. රෝම ඉලක්කම් 7. මොනවද මේ 7 වෙනි එකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? කොළ රතු නිල් හෝ කහ ලැබීම. කොළ රතු නිල් හෝ කහ ලැබීම. හෝ කහ පැති ලැබීම. කොළ රතු නිල් හෝ කහ පැති ලැබීම. මේ වස්තුව සාධාරණයි කියන ළමයි රේස් hand දාන්න. ඔය රෝමි ලක්කම් 7 තියෙන වස්තුව සාධාරණයි. රෝමි ලක්කම් 7 තියෙන වස්තුව සාධාරණයි කියන ළමයි රේස් hand දාන්න. සාධාරණයි. ඔන්න එක්කෙනෙක් ඉන්නවා. ඔය රෝමි ලක්කම් 7 තියෙන වස්තුව සාධාරණයි. පබසර්. දෙන්නයි රුෂාකුත් කියන මේ වස්තුව සාධාරණයි. තව ළමයි ඉන්නවද මේ වස්තුව සාධාරණයි කියන ළමයි? හරිද? ඔන්න පුතේ හිතන්න ඔය වගේ එකක් කරකවලා අර පුතේ කලින් මේකක් ගියේ වැඩසටහනක් සවනට වර්ධනක් කියලා. දැන් නම් යන්නේත් නැද්ද කොහොමද? සවනට වදනක්. මන් දන්නේ. ඕගොල්ලෝ දන්නේ නැහැ නේ. එහෙම නැත්නම් ඔය උදේටත් යනවා මම දැකලා තියෙන ඔය රවුමක් මෙහෙම මේ කරලා. හැබැයි ඒක මේ වගේ නෙමෙයි. ඒක එක හා සමානයි. මේක පුතේ ඔය පාට දාලා තියෙන්නේ මේකේ කොලේක වැඩි රතු එක අඩුයි නේ. එතන මේක වැඩි හැකියාවක් පවතින මොන පාටෙන්ද? කොළ පාට. ඒ කියන්නේ දැන් කවුරු හරි ළමෙක් දැන් ඕක කොහොම කරකවලා මං කිව්වොත් ඕගොල්ලෝගේ පුතේ මේකෙන් පාටක් ඉල්ලන්න කියලා කවුරුවත් රතු ඉල්ලයිද? නැහැ. හැමෝම ඉල්ලන්නේ මොන පාටද? කොළ පාට දෙන්න. කොළ පාට. කොළ පාට තමයි ලැබීමට වැඩි හැකියාව. ඔව්. ඒ කියන්නේ කොළ පාට ලැබීමට හැකියාව වැඩි කියන්නේ පුතේ මේ තැටිය නැඹුරු කරලා නේද කොළ පාට ලැබෙන විදිය. නැඹුරු කරලා නේද කොළ පාට එන විදිය. අන්න අපි ඒකට කියන කොළ පාට එන විදියට නැඹුරු කරලා. මේක මහා සාධාරණ වස්තුව නෙවෙයි මේක මහා අසාධාරණයි. ඒ වස්තුව සාධාරණ නැහැ. එහෙනම් මේ වස්තුව සාධාරණ වස්තුවක් නෙමෙයි. හේතුව කොහොමද ගලපන්න ඕන එහෙනම් අපි? මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන බැවින්
එක හා සමාන නෑ. එක හා සමාන නොවන බැවින් මෙම වස්තුව සාධාරණ වස්තුවක් මෙම තැටිය බෙදා ඇති කොටස් මෙම තැටිය බෙදා ඇති කොටස් මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙය සාධාරණ වස්තුවක් නොවේ. මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙය සාධාරණ වස්තුවක් නොවේ. මෙය සාධාරණ වස්තුවක් නොවේ. මෙම තැටිය බෙදා ඇති කොටස් එක හා සමාන නොවන බැවින් මෙය සාධාරණ වස්තුවක් නොවේ. සරි. දැන් ළමයිට තේරෙනවද සාධාරණ වස්තුවක් අඳුරගන්න පුළුවන් නේද දැන්? මේක සාධාරණයිද නැද්ද කියලා පුළුවන් නේ අඳුරගන්න? පුළුවන්. හරි, very good. මේ වෙද්දි පුතේ 7 වසර ඉවරයි. හරිද? දැන් පොඩි කොටසක් තියෙනවා 7 වසරේ නෙමෙයි මේක 8 වසරේ තියෙන්නේ. හැබැයි මම ඒක දාලා තියෙනවා ඔයාලගේ මේ 4 වෙනි පිටුවට 8 වසරේ පොඩි දෙයක්. සම්භාවිතාවය කියන්නේ මොකක්ද? පුතේ දැන් අපි ඔය ඉගෙන ගත්තනේ සිදුවීමක විය හැකියාව කියලා. ඔන්න ඔය සිදුවීමක විය හැකියාවටම තමයි සම්භාවිතාව කියන්නේ. අපි ඕක 8 වසරේදී ඉගෙන ගන්නේ සම්භාවිතාව කියලා. එතකොට සිදුවීමක විය හැකියාව තමයි පුතේ සම්භාවිතාව කියන්නේ. මුලින්ම අහලා තියෙනවා සම්භාවිතාව යනු කුමක්ද? මොකක්ද සම්භාවිතාව කියන්නේ? සිදුවීමක විය හැකියාව. ලියන්න පුතේ. සම්භාවිතාව යනු කුමක්ද? යම් සිදුවීමක විය හැකියාව සම්භාවිතාවයි. 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 යම් සිදුවීමක විය හැකියාව තමයි පුතේ සම්භාවිතාව කියන්නේ. හරි. යම් සිදුවීමක විය හැකියාව සම්භාවිතාවයි. ඒක ටියුට් එකේමයි ලියන්නේ හොඳ. සම්භාවිතාව යන කුමක්ද? යම් සිදුවීමක විය හැකියාව සම්භාවිතාවයි. ඔන්න පුතේ ප්‍රශ්න අංක 1. හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. පහත පරීක්ෂණ වලට අදාළ සිද්ධීන් කවර වර්ගයේ සිදුවීමක්ද යන්න සඳහන් කර ඒවායේ සම්භාවිතාවයන් ලියන්න. එතකොට පුතේ සිද්ධීන් වර්ග කීයක් ඉගෙනුවද මේ වෙනකොට? සිද්ධීන් තුනක් තිබුණා. මොනවද සිද්ධීන් තුන? ස්ථිරවම සිදුවන සිදුවීම් තිබුණා. ඔව්. හරි. ඔන්න අපි බලමු ප්‍රශ්න අංක 1. කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරයි. මේකේ පුතේ සිරස ලැබීම කියන්නේ ස්ථිරවම සිදුවන සිදු නොවනද අහඹු සිදුවීම. සිරස ලැබීම කියන්නේ අහඹු සිදුවීමක් කියලා ලියන මුලින්ම ඔය හිස්තැනේ ලියන්න පුළුවන් අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. එතකොට පුතේ ඒකේ සම්භාවිතාව කොච්චරයිද? 0.1 තමයි.
අපිට හැබැයි සම්භාවිතාව නිකම් කියන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුවත් එකත් අතර අගයක් තමයි. හැබැයි අපිට පුතේ ඔය කාසියේ ලැබෙන්න පුළුවන් සිරසයි අගයයි විතරයිනේ. එතකොට කීයෙන් එකක් වගේද සිරස ලැබෙනවා කියන්නේ? දෙකෙන් දෙකෙන් එකයි. සම්භාවිත සිරස ලැබීමේ සම්භාවිතාව දෙකෙන්. හරිනේ. එතකොට 50ක් කියලා ගන්න බැරිද? 150ක් කියන්න පුළුවන්. දෙකෙන් එක කිව්වත් හරි 150 කිව්වත්. හරි. රෝමි ලක්කන් දෙක බලන්නකෝ. අගය ලැබීම. අගය ලැබීම. ඒකත් මොකද්ද? මොන වගේ සිදුවීමක්ද? හම්බු සිදුවීම. අහඹු සිදුවීමක්. ඒකත් අහඹු සිදුවීමක්. පුතේ ඒකේ සම්භාවිතාවත් කොච්චරයිද? දෙකෙන් එකයි. ඒත් භාගයයි. ඒත් 150යි 50-50. ඔන්න 50-50 තියෙන්නේ. දෙකෙන් එකයි දෙකෙන් එකයි. හරි. රෝමි ලක්කන් 3. සිරස හෝ අගය ලැබීම. සිරස හෝ අගය. තියෙනවා සිදුවන සිදුවීම. සිරස හෝ අගය ලැබීම පුතේ ස්ථිරවම සිදුවන සිදුවීමක්. අනිවාර්යෙන් සිරස හෝ අගය තමයි ලැබෙන්නේ. අනිවාර්යෙන් සිරස හෝ අගය. ස්ථිරවම සිදුවන සිදුවීමක්. ස්ථිරවම සිදුවන සිදුවීමක්. සම්භාවිතාව කොච්චරයිද? ස්ථිරවම සිද්ධ වෙනවා නම් සම්භාවිතාව දෙකෙන් දෙකෙන් ඒව මුකුත් ඕනේ නැහැ. බලන්න ස්ථිරවම සිදුවන සම්භාවිතාව කොච්චරයිද? එකයි. ස්ථිරවම සිදුවන සිදුවීමක සම්භාවිතාව එකයි. ස්ථිරවම සිද්ධ වෙන්නේ නැත්නම් ඒ වගේ සිදුවීමක සම්භාවිතාව බිඳුවයි. අහඹ සිදුවීමක තමයි පුතේ බිඳුවත් එකත් අතර තියෙන. ඒතර බිඳුවත් එකත් අතර තියෙන ඕනෑම අගයක් නේ. භාගය කියන්නේ බිඳුවත් එකත් අතර තියෙන ඕනෑම අගයක්. භාගය කියන්නේ. ඒ නිසා අපි මේක දැම්ම භාගයයි කියලා. ඒ කියන්නේ බිඳුවත් එකත් අතර අගයක් මේ දාලා තියෙන්නේ. භාගය කියන්නේ බිඳුවත් එකත් අතර නේ තියෙන්නේ භාගය. නේද? තේරුණාද? බිඳුවයි එකයි අතර නේද පුතේ භාගය තියෙන්නේ? ඔව්. හරිනේ. එකයි කියන්නේ මේ sorry බිඳුවයි කියන්නේ පුතේ ස්ථිරවම සිදු වෙන්නේ නැත්තම්. ස්ථිරවම සිදු නොවේ නම් බිඳුවයි. ස්ථිරවම සිදු වේ නම් එකයි. ස්ථිරවම සිද්ධ වෙනවද නැද්ද කියලා හරියට කියන්න බැරි නම් මේ අතර තියෙන්නේ. මේ අතර ඕනෑම අගයක් වෙන්න පුළුවන්. මේ අතර ඕනෑම අගයක්. මේ අතර ඕනෑම අගයක් කියද්දි මෙන්න අර කාසියේ පුතේ සිරසයි අගයයි විතරයි තියෙන්නේ. ඒතර 50-50 භාගයයි භාගය. 50-50 කියන්නේ භාගයයි භාගය. දැක්කනේ. එහෙනම් සිරස ලැබෙන්නත් පුළුවන් අගය ලැබෙන්නත් පුළුවන්. හැකියා දෙක සමානයි භාගේ භාගය. හරි. මම මෙතන පොඩ්ඩක් මේ ටික ලියලම ගන්න. ඒතර ඔයගොල්ලන්ට තවත් හොඳට පැහැදිලි වෙන්න. බිඳුව නම් ස්ථිරවම සිදු නොවන. එකයි නම් ස්ථිරවම සිදු වන. ස්ථිරවම සිදු නොවන නම් සම්භාවිතාව බිඳුවයි. එහෙම නැත්නම් විය හැකියාව බිඳුවයි. ස්ථිරවම සිදු වේ නම් සම්භාවිතාව එකයි. සිදු නොවේ නම් බිඳුවයි. ඕක අපි ඉගෙන ගත්තා. මෙන්න මේ කොටුවේ කොටු කරලා තියෙන්නේ පුතේ. මේ තියෙන කොටු කරලා දෙවෙනි පිටුවේ. ස්ථිරවම සිදුවන සිදුවීමක සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව එකයි. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව බිඳුවයි. පුතේ විය හැකියාව කියන්නේ සම්භාවිතාව. විය හැකියාව කියන්නේ සම්භාවිතාව. විය හැකියාව කියන්නේ මොකද්ද? සම්භාවිතාව. අපි ඔය කියනෝනේ පුතේ වැඩි සම්භාවිතාවක් තියෙන්නේ ශ්‍රී ලංකාව දිනන්නේ. වැඩි සම්භාවිතාවක් නේ. අර එහෙම කියනවා ඇහිලා තියෙද? වැඩි සම්භාවිතාවක්. ඒ කියන්නේ වැඩි හැකියාවක්. වැඩි සම්භාවිතාවක්. දානවනේ. ඔව්. ඔය මැච් වල එහෙම අහලා තිය ඔයගොල්ලෝ. මැච් බලනවා නම් අන්න මේ පාර වැඩි හැකියාවක්, වැඩි සම්භාවිතාවක්. අන්න එහෙම කියනෝනේ.
එතකොට සම්භාවිතාව කියන්නේ පුතේ විය හැකියාව. විය හැකියාව සිදුවීමක විය හැකියාව. හරි. ඔන්න ඊළඟට ප්‍රශ්නාංක 2 බලන්න. ප්‍රශ්නාංක 2 ඒක අපි මේ විදිහටම කරන්න අපි ගෙන්නේ. මේක මොන වගේ සිදුවීමක්ද කියලා ලිව්වා. ඒකේ සම්භාවිතාව කොච්චරයිද කියලා ලිව්වා. 1 සිට 6 තෙක් අංකය දූ ගණකාකාර ධාතු කැටයක් පුරදමා උඩ අතට තිබෙන පැත්ත අංකය නිරීක්ෂණය කරයි. ඒකේ රෝමි ලක්කම් එකෙන් අහනවා ලැබෙන සංඛ්‍යාව 2 වීම. ලැබෙන සංඛ්‍යාව 2 වීම කියන්නේ පුතේ ස්ථිරව සිදු නොවන දෙයක්ද ස්ථිරව සිදුවන දෙයක්ද නැත්නම් අහඹු සිදුවීමක්ද? අහඹු සිදුවීම. අහඹු සිදුවීම. ලැබෙන සංඛ්‍යාව 2 කියන්නේ මොනවද පුතේ? ලැබෙන්න පුළුවන් 1 ලැබෙන්න පුළුවන් 2 ලැබෙන්න පුළුවන් 3 ලැබෙන්න පුළුවන් 4 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න පුළුවන් 6 ලැබෙන්න පුළුවන් නේ. එහෙනම් ඔය 2 ලැබීම කියන්නේ අහඹුයි. අපි දන්නේ මොකක් ලැබෙයිද කියලා. ස්ථිරම සිදු වෙනවා කියන්නත් බෑ. ස්ථිරම සිද්ධ වෙන්නේ නැහැ කියන්නත් බෑ. එහෙනම් ඒක අහඹුයි. අහඹු සිදුවීමක් එහෙනම් මේක. ලියන්න පහලින් අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. සම්භාවිතාව කොච්චරයිද? 6න් 1යි. අන්න හරි. 6න් 1යි. ඇයි පුතේ ලැබෙන්න පුළුවන් 1 2 3 4 5 6 කියලානේ. ඇති 6 අංක දාලා තියෙන්නේ 1 2 3 4 5 6නේ. එතකොට 1 ලැබීමේ විය හැකියාවත් 6න් 1යි. 2 ලැබීමත් 6න් 1යි. 3 ලැබීමත් 6න් 1යි. 4 ලැබීමත් 6න් 1යි. 5 ලැබීමත් 6න් 1යි. 6 ලැබීමත් 6න් 1යි. ආන්න විය හැකියා සමානයි හැම එකෙම 6න් 1 ගානේ. එහෙනම් සම්භාවිතාවත් 6න් 1යි. සම්භාවිතාවත් 6න් 1යි. රෝමි ලක්කම් 2 ඉරට්ට සංඛ්‍යාවක් වීම. ඉරට්ටේ සංඛ්‍යාවක් වීම. හරි. ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවාමයි කියන්න පුළුවන්ද? බෑ අහඹු සිදුවීම. ඒකත් අහඹු සිදුවීමක්. ඒකත් අහඹු සිදුවීමක්. ඒකේ සම්භාවිතාව කීයක් වෙයිද 6න්? 2යි. 2යිද? ඉරට්ට සංඛ්‍යා කීයක් තියෙද බලමු. 6න් 3යි. 2යි 3යි. 6න් 3යි. 6න් 3යි. 6න් 3ක් තියෙනවා මේ. ඉරට්ට සංඛ්‍යා 6න් 3යි. හරි. අපිට ඕන සරල කරන්න පුළුවන් 2න් 1යි කියලා. 6න් 3යි කියන්නේ 2න් 1. රෝමි ලක්කම් 3. එකට වැඩි සංඛ්‍යාවක් වීම. එකට වැඩි සංඛ්‍යාවක් ස්ථිරවම සිදුවන සිදුවීම. එකට වැඩි පුතේ එකට වැඩි බිඳුවට වැඩි. ඒතර එක වැඩි බිඳුවන්නේ. හරි. අහඹු සිදුවීම. ඔව්. ඒක අහඹුයි. ඇයි එතකොට එක ලැබෙන්නත් පුළුවන්. එකට වැඩි කිව්වම 2 3 4 5 6. 2 3 4 5 6. ඒක අපිට ස්ථිරවම වෙනවා කියලා කියන්නත් බෑ. මොකද එක ලැබෙන්නත් පුළුවන්. එක ලැබුණා. ඒ නිසා එකට වැඩි සංඛ්‍යාවක් වීම කියද්දි මොකක්ද ඒක? අහඹු සිදුවීම. අහඹු සිදුවීම. අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. හැබැයි පුතේ ඕක එකට වැඩි නැතුව කීයට වැඩි වුණා නම් හරිද? අපිට ස්ථිරවම සිදෙනවා කියලා කියන්න පුළුවන්. බිඳුවට වැඩි. අන්න එහෙම තිබ්බනම් ස්ථිරවම සිදුවන සිදුවීමක්. හරි? දැන් මේකේ තියෙන එකට වැඩි කියලානේ. ඒ නිසා අහඹුයි. මොකද එක ලැබෙන්නත් පුළුවන් නේ. අහඹු සිදුවීමක්. සම්භාවිතාව කොච්චරක් වෙයිද? 6න් 5යි. එකට වැඩි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6න් 5යි. very good. 6න් 5යි. සම්භාවිතාව 6න් 5යි. එකට වැඩි සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව 6න් 5ක් තියෙනවා. හරි. බලන්න ඊළඟට රෝමි ලක්කම් 4
සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීම. අහඹු සිදුවීම. සමචතුරස්‍ර සංඛ්‍යාවක් වීම. අහඹු ස්ථිරවම සිදුවීම. කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක අහඹුයි. අහඹු සිදුවීම. අපිට ස්ථිරවම කියන්න බෑ. ඒක අහඹුයි. සමචතුරස්‍ර සංඛ්‍යා මොනවද තියෙන්නේ මේ? 1යි 4යි 1 4 4 එහෙනම් 6 කීයක්ද? 6න් 2යි. 6න් 2යි. 6න් 2යි. ඕන සරල කරන්න පුළුවන්. 6න් 2යි කියන එක. නැත්නම් ඔහොම තිබ්වත් කමන්නේ. හරි. රෝමි ලක්කම් 5 6 තනියම කරන්න බලන්න. මේක පුතේ ඕනනම් අපිට සරල කරන්න පුළුවන් 2ට 2 1යි 6ට 2 3යි 3න් 1යි කියලා සරල කරන්න පුළුවන්. රෝමි ලක්කම් 5න් කියන්නේ 7ට අඩු සංඛ්‍යාවක් වීම. ස්ථිරවම සිදුවන සිදුවීම. 7ට අඩු සංඛ්‍යාවක්. අනිවාර්යෙන් 7ට අඩු සංඛ්‍යාවක්. සිදුවන සිදුවීම. ස්ථිරවම සිදුවන සිදුවීමක්. ස්ථිරවම සිදුවන සිදුවීමක්. සම්භාවිතාව කීයද? 6න් 6යි. 6න් 6යි කියන්නේ සරල 1යි. මතකද? ස්ථිරවම සිදුවන සිදුවීමක සම්භාවිතාව 1යි. ස්ථිරවම සිදුවන සිදුවීමක සම්භාවිතාව 1යි. 6න් 6යි කියන්නේ 1යි. හතට වැඩි සංඛ්‍යාවක් වීම. ස්ථිරවම ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. හතට වැඩි සංඛ්‍යා ලැබෙන්න විදියක් නැහැ නේ. ධාතු ගැටේ තියෙන 1 2 3 4 5 6යි. ඉතින් කොහෙද හතට වැඩි සංඛ්‍යා ලැබෙන්නේ? හතට වැඩි සංඛ්‍යාවක් වීම. මොන බොරු. සම්භාවිතාව බිඳුවයි. ස්ථිරවම නොවන සිදුවීමක්. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. සම්භාවිතාව බිඳුවයි. අපිට ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. 6න් බිඳුවයි. ඇයි එකක්වත් නැහැනේ. 6න් එකක්වත් නැහැ 4ට වඩා වැඩි. 6න් බිඳුවයි. 6න් බිඳුවයි කියන්නේ බිඳුවයි. 6න් බිඳුවයි කියන්නේ බිඳුවයි. වැඩේ තේරුණාද? ඔව්. හරි. තේරුණා සර්. ප්‍රශ්න අංක 3 පටන් ගන්න එහෙනම්. රතු පබළු 3යි කහ පබළු 2යි ඇති මල්ලකින්. ඔන්න මල්ලක් තියෙනවා මේ විදියට. ඊළඟට. මෙන්න පුතේ මල්ල. මෙන්න පුතේ මල්ල. මෙන්න මේ මල්ලේ තියෙනවා රතු පබළු 3යි රතු පබළු 3කුයි කහ පබළු 2කුයි. කහ පබළු 2කුයි. ඔක්කොම පබළු කීයද? රතු 3යි කහ 2යි කියන්නේ ඔක්කොම පබළු 5යි. 5යි. ඕන්න දැන් ප්‍රශ්න අංක 3 කරන්නේ මේ රතු පබළුවක් වීම.
රතු පබළුවක් වීම. අපිට ස්ථිරවම කියන්න පුළුවන් රතු පබළුවක් තමයි නැති. ස්ථිරවම කියන්න පුළුවන්ද? අහඹු සිදුවීම. එන එක මොනවාගේ සිදුවීමක්ද? අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. සම්භාවිතාව දන්න ළමයි රේස් හෑන්ඩ් දාන්න. අහඹු සිදුවීමක්. මේක සම්භාවිතාව හෙවත් විය හැකියාව දන්නවා. chat box එකකට දාන්න බලන්න. සම්භාවිතාව කොච්චරයිද කියලා. ඔව් පුතේ අද කසුන් ආයතනය ඇරලා තියෙන්නේ. දවල් 2 වෙනකන් විතරයි අද කසුන් ආයතනය ඇරලා තියෙන්නේ. ඒ මොකෝ සර් අදට දවල් ඔව් අද දවල් 2 වෙනකන් විතරයි. සෑවුවා. හරි very good. සර් ඇව්වා. හරි. සමහර ළමයි හරියට කරලා තියෙනවා සමහර ළමයි ඒත් තරන්දලා. සර් හරිද මගේ? උඩට දාන්න බෑ. මෙහෙමයි ගන්නෙ. හරි. ඔන්න සමහර ළමයි ඒත් තරන්දලා තියෙනවා. මම කියලා දෙන්නම්කෝ. හරිද? මේකේ රතු පබළු 3ක් තියෙනෝනේ. මෙන්න රතු පාට පබළු 3යි. රතු පාට පබළු 3යි මේ වගේ. කහ පාට පබළු 2යි. මම කහ පාට මෙහෙම ගන්නම්. නෑ 2යි 5යි. කහ පාට 2යි. රතු 3යි කහ 2යි තියෙන්නේ. මම දැන් මේකට අත දාලා මෙහෙම පබළුවක් ගන්න. හරිද? මේකට අත දාලා මෙහෙම පබළුවක් ගන්න. රතු පබළුවක් වෙන්න පුළුවන් හැකියාව 5කින් කියලා තියෙනවා. 3යි. එහෙනම් රතු පබළුවක් වීමේ සම්භාවිතාව 5න් 3යි. වන්නේ පුත්‍රේ හරි. හරි. ඔන්න 5න් 3යි. රතු පබළු 3යිනේ තියෙන්නේ 5න් 3යි. ඔක්කොම 5ක් තියෙනවා 5න් 3ක් රතුයි. හරි. හරිම ලේසි. රෝමිලක්කන් 2. කහ පබළුවක් වීම අපිට හරියටම කියන්න පුළුවන්ද අත දැම්මම අහුවෙන්නේ කහ පබළුවක් කියලා? හරියටම කියන්න පුළුවන්ද? එන එක මොන වගේ සිදුවීමක්ද? අහඹු සිදුවීම. අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක්. සම්භාවිතාව 5න් 2යි. 5න් 2යි සම්භාවිතාව රතු 3යි කහ 2යිනේ. 5න් 2යි. 5න් 2යි. 2යි. 5න් 2යි. කරලා ඉවරයි. හරි. රෝම ඉලක්කම් 3 සුදු පබළුවක් වීම. සුදු සිදුවන සිදුවීම. මම මේකට අත දාලා ගන්න. අනේ බලනවා ගන්න එක එක්ක රතු පාටයි එක්ක කහ පාටයි. සි අපිරිය. බලන එක එක්ක රතු පාටයි එක්ක කහ පාටයි. සුදු පබළුවක් එන්නෙම නැහැ. එහෙනම් ඒක මොකද්ද? ස්ථිරවම සිදු නොවන සිදුවීම. ස්ථිරවම සිදු නොවන සිදුවීම. සම්භාවිතාව 0. සම්භාවිතාව 0. ස්ථිරවම සිදු නොවන සිදුවීමක් සම්භාවිතාව 0යි. නොවන සිදුවීමක්. සම්භාවිතාව 0යි. රෝම ඉලක්කම් 4 රතු හෝ කහ පවලුවක් වීම. ස්ථිරවම සිදුවන සිදුවන සිදුවීම. රතු හෝ කහ. ඔන්න පුතේ මම මල්ලට අත දානවා. ගත්තා. රතු පාටයි ෂෝක්. කහ පාටයි හරි ෂෝක්. ඉතින් රතු හෝ කහනේ. අනිවාර්යෙන් රතු හෝ කහ එක. අනිවාර්යෙන් රතු හෝ කහ එක.
එහෙනම් ඒක අනිවාර්යෙන් සිදුවන දෙයක් නම් මොකද්ද? ස්ථිරවම සිදුවන සිදුවීමක්. සුදු පාටම ගන්නකෝ. ඕන්න පුතේ ස්ථිරවම සිදුවන සිදුවීමක්. සම්භාවිතාව එකක් තමයි ලැබෙන්නේ. සම්භාවිතාව සම්භාවිතාව කොච්චරද? ස්ථිරවම සිදුවෙනවා. එකයි. සම්භාවිතාව එකයි. හරි. සම්භාවිතාව එකයි. සම්භාවිතාව කියන්නේ පුතේ විය හැකියාව. විය හැකියාව එකයි. සම්භාවිතාව එකයි කියන්නේ විය හැකියාව එකයි. හරි. ඕන්න වැඩේ හරි. දැක්කනේ? හරිම තේරුණාද පුතේ පාඩම? තේරුණාද ළමයි තේරෙනවද දන්නේ නැහැ. හරි. මම මේ වැඩිපුරත් එක්ක පුතේ මේව කියලා දුන්නේ. ඔය සිදුවීමක විය හැකියාව වැඩිපුරත් එක්ක කියලා දුන්නා. හරි. මේ පාඩමේ ඔයාලගේ අච්චු පොතේ තියෙන පුතේ 3 වෙනි පිටුවට එනකන් විතරයි. 4 වෙනි පිටුවේ මම කියලා දුන්නේ ඔය සම්භාවිතාව යනු කියලා. මේ ටික අච්චු පොතේ නැති වුණාට සමහර අවස්ථාවලදී විභාගෙට එක්සෑම් එකට අහනවා. හොඳේ. මේ වගේම එක්සෑම් එකට අහන්න පුළුවන්. ගෙදර වැඩ බලනවා සර්. ඔව් හරි. මේ ඕන්න පුතේ 7 වසරේ සිලබස් එක අවසానයි. 7 වසර සම්පූර්ණ සිලබස් එක ඉවරයි. හරිද? ගෙදර වැඩ මම මෙන්න මෙහෙමයි බලන්නේ. දැන් නිකන් තේරුමක් නැහැ බොරුවට ගෙදර වැඩ ටික මෙහෙම චෙක් කරනවා. දැන් ඕගොල්ලෝ සෙනසුරාදා කසුන් එකට එනවනේ. සෙනසුරාදා කසුන් එකට එනකොට පුතේ ගෙදර වැඩ පොත් ඔක්කොම ටික අරගෙන එන්න ඕනේ. හරිද? ගෙදර වැඩ පොත් ඔක්කොම අරගෙන එන්න ඕනේ. ඒතර මම කසුන් එකේදී ගෙදර වැඩ පොත් චෙක් කරනවා. එක්සෑම් එක ඕගොල්ලන්ට දීලා ඒ අතරේ මම ගෙදර වැඩ පොත් ටික චෙක් කරනවා. ගෙදර වැඩ පොත් වල ගෙදර වැඩ අසම්පූර්ණයි නම් මම ගෙදර යවන්නේ එහෙමම තියාගෙන ගෙදර වැඩ ටික කරලා හවස් වෙලා ගෙදර යන්න පුළුවන්. හරි? ඒකයි දඬුවම. එතකොට පන්තියේ ඉඳගෙන ගෙදර වැඩ ටික කරලා හිමීට ගෙදර යන්න පුළුවන්. හැබැයි කිසිම ළමෙක් විභාගේ නොලියා ඉන්න බෑ. විභාගේ නොලියා ඉඳියොත් මොකක්ද දන්නවද වෙන්නේ? මම 8 වසරට දාන්නේ නැහැ. මොකද පුතේ 8 වසර පටන් ගන්න කසුන් ආයතනයේනේ. හරි? කසුන් ආයතනයේ තමයි 8 වසර තියෙන්නේ. අපි මාතර කොංග්‍රෝ ආයතනයේත් 8 වසර පටන් ගන්නවා බ්‍රහස්පතින්දට. ඒ වගේම වැලිගම කසුන් ආයතනයේත් දෙසැම්බර් මාසයේ මුල ඉඳලා 8 වසර පටන් ගන්නවා මේ තියෙන වෙලාවට. එතකොට මම දන්න ඕනේ විභාගෙ ලිව්ව ළමයි විභාගෙ ලියන්න ආවේ නැති ළමයි ආපු ළමයි මම ඔක්කොම දන්නවනේ. එතකොට ඔය විභාගෙ ලියන්න නැතුව 8 වසරට ආවොත් මම කරන්නේ මොකක්ද දන්නවද? ආයි විභාගෙ දෙනවා. ඒ ළමයට ආයි විභාගෙ දෙනවා. විභාගෙ ලියලා තමයි 8 වසරට ගන්න. එහෙම නැතුව පුතේ මම 8ට දාන්නේ නැහැ. ඔන්න හොඳින්ම කිව්වා කිසිම ළමෙක් මේ විභාගේ කට් කරලා නම් පුතේ 8 වසරට එන්න ලෑස්ති වෙන්න එපා. මම 8 වසරට දාන්නේ නැහැ. එහෙමොත් 7ේම තමයි මං තියාගන්නේ. හරිද? දැන් 8 වසරට ඉක්මනින් යන්න ආස ළමයි ඉන්නව නේද? ඔයගොල්ලන් 8 වසරට ඉක්මනින් යන්න ආස ළමයි 8 වසරට අලුත් පොත්වල අලුත් පොත් අරගෙනනේ ලස්සනට කවර දාලා අන්න අලුතෙන් 8 වසරට යන්න කැමති ළමයිට පුතේ මම හැමෝටම ෆයිල් එක ගානේ දෙනවා. දැන් විභාගේ ලියන ළමයිට ෆයිල් කවරෙත් දෙනවා. දැන් විභාගේ ලියන්න එන්න ඕන කසුන්. විභාගේ එන ළමයිට ෆයිල් කවරේ දෙනවා. දැන් අර ෆයිල් එක ආන්න ඒක දෙනවා. කලින් දීපු එකක් වගේ එකක්. ඔව් කලින් දීපු එකමයි. ෆයිල් එක දෙනවා. මගේ ෆයිල් එක හරි. දැන් අලුතින් දෙනවා මගේ ෆයිල් එකද සර්? අලුත් ෆයිල් එකක් දෙනවා. හරිනේ. දන්නේ නැති ළමයිට ආවම දැනගන්න පුළුවන්. මේන සුරාදා කසුන් එකට ආවම විභාගෙ ලියන්න ආවම අලුත් ෆයිල් එකක් දෙනවා. ඊට පස්සේ 8 වසරේ පොතේ ලියන්න අවශ්‍ය කරන දේවල් ඒ සියලුම දේවල් දෙනවා. ෆ්‍රන්ට් පේජ් එකත් පුතේ මම බලන්නම් මේ ඉස්සරහට දාන කොළ තිබුණොත් මම ඒ කොළත් දෙන්නම්. අර ඉස්සරහට දාන්නේ පොතේ පිට කවරේ. මම අලුත් එහෙකුත් හදන්න දීලා තියෙන්නේ. ඒක ඉක්මනින් හම්බුනොත් ඒකත් දෙන්නම්. එහෙම නැතුනොත් මම ඒක පස්සේ දෙන්නම් අලුතින් හදන්න දීපු කවරේ. පොතට දාන පිට කවරයක්. හරි. ඔන්න එතකොට මේ එන සෙනසුරාදා එන ළමයිට තමයි ෆයිල් කවරේ. නැත්තම් ෆයිල් කවර දෙන්නේ නැහැ. මේ එන සෙනසුරාදා එන හැමෝටම මම ෆයිල් කවරේ ගානේ දෙනවා. කසුන් එකට එන හැමෝටම. හරිද? ඒතර විභාගෙ ලියන්න එන්න ඕනේ. විභාගෙ ලියන්න අනිවාර්යෙන් එන්න. කවුරු හරි ළමයෙක් විභාගෙ ලිව්වේ නැත්තම් 8 වසරට දාන්නේ නැහැ. හරිද? එතකොට හොඳට පාඩම් කරලා ගණන් හදලා තමයි එන්න ඕනේ. ඒ වගේම පුතේ ගෙදර වැඩ පොත් අභ්‍යාස පොත් අරගෙන එන්න
මම ගෙදර වැඩත් අභ්‍යාස ටිකක් චෙක් කරනවා එදාට. හරිද පැහැදිලිද හැමෝටම? ගොඩක් පිට ඉතුරුයි. පැහැදිලි සර්. මොකද පුතේ මොකද අහන්න ප්‍රශ්න මොකද? මම මේ 7 වසරේ පොතේ පිටු ගොඩක් ඉතුරුයි. 8 වසරේ ටිකත් ඒ පොතේම කරට කමන්නේ ගත්තට කමන්නේ. ඒකට කමන්නේ. ඒක ඔයාගේ කැමැත්තක්. ඔව් සර් මගෙත් එහෙම. ඒකට කමන්නේ. ඒකට කමන්නේ. ඔයාගේ කැමැත්තක් ඒක. හරි. 8 වසරේ පොත් 3ක්ම ඉවරයි. හරි. ඒව අරන් එන්න පොත් අරගෙන ආවට කමන්නේ. 4ක් තියෙනවා. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියද? සර් අපි ෆයිල් ගේන්න ඕනේ නෑනේ සර්. ෆයිල් එකක් මම දෙනවා. කසුන් එකේදී. මොන ෆයිල්ද සර් මොන ෆයිල්ද? ෆයිල් එකක් ආවම දෙන්නම්කෝ මොන ෆයිල්ද කියලා ආවම බලන්න. අයියෝ කියලා හරිනේ ඒ නිසා පුතේ මම නම් කියන්නේ මාතර ළමයිට පුළුවන් නම් වැලිගමට එන්න පුළුවන් නම් හොඳයි. එතකොට ෆයිල් එකක් අරගෙන යන්න පුළුවන් එදාට විතරනේ පුතේ. මේන සෙනසුරාදාට විතරයි එක්සෑම් එක ලියලා ළමයි කොගලන් මාතර මේ වැලිගමට එන්න බැරි ළමයි චුට්ටක් ආයෙ රේස් හෑන්ඩ් දාන්න. පුතේ ඔය දෙන්නට එන්න විදියක්ම නැද්ද සෙනසුරාදාට විතරක්? මේන සෙනසුරාදාට විතරක්. ලබන සෙනසුරාදාට. ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා සර්. කීයටද තියෙන්නේ ඔයාට? 10ට. 10ට. ඔයාට හැබැයි මෙහෙම කරන්න පුළුවන්. ඒ ඔන්ලයින් ක්ලාස් එකට ඔයා ආයෙමත් බස් එකේ හරි නැත්නම් වාහනයක හරි යනවා නම් ඒ යන ගමන් පොඩ්ඩක් කරගෙන යන්නත් පුළුවන්. මොකද පුතේ 9 මාරට ඉවර කරනවා පන්තිය. 9 මාරට ඉවරනාට පස්සේ ඔයා ඉන්නේ හඹුරුගමුවේ නේද? වල්ගම. වල්ගම. පුතේ පැය භාගයෙන් යන්න පුළුවන්. ටක් ගාලා. වල්ගමට පැය භාගයයි. මොටර් බයික් එකකින් එහෙම ටක් ගාලා යනවා. විනාඩි 20න් 35න් යන්න. 9 මාට ක්ලාස් එක ඉවරයි. පුළුවන් නම් එන්න. සර් මට 10 මාට. තව කාටද තියෙන්නේ ඉඳුවරීටනේ? ඔව් සර්. ඔයාට 10 මාටද? ඔව් සර්. හැබැයි ඔයාටත් පුතේ 9 මාට ඉවර කරනෝනේ මම ක්ලාස් එක 7 මාරේ ඉඳන් 9 මාරට කරලා. ඔයාටත් පුළුවන් ද එන්න වැලිගමට? එහෙමනොත් පුතේ විභාගයේ ලියලා එතකොට අර විභාගයක් විදියට ලියනවනේ. විභාගයක් විදියට මොකද කියන්නේ? කසුන් එක කොහෙද තියෙන්නේ? කසුන් එක තියෙන්නේ පුතේ සුමංගලේ ඉස්කෝලේ දන්නවද? එහෙම දන්නේ නැද්ද? ඔව් සර්. අන්න සුමංගලේ ඉස්කෝලේ ළඟමයි. හරිද? එහෙම නැත්නම් අර තියෙන්නේ පන්සල මේ මොකද්ද? බෝධිමළුව පන්සල. ඔව් බෝධිමළුව පන්සල ළඟම තමයි කසුන් ආයතනය තියෙන්නේ. ඔයා පුතේ ටවුන් එකට ඇවිල්ලා අහන්න. ඔයා අම්මත් එක්ක හරි තාත්තත් එක්ක කාන්ට එක්ක හරි නෙන්නේ. එතකොට ඇවිල්ලා අහන්න මේ කසුන් ආයතනය කොතනද තියෙන්නේ කියලා ඇහුවොත් කියයි මෙන්න මෙතනින් යන්න සුමංගලේ ඉස්කෝල ළඟ එහෙම කියයි පාර. හරිද? එතකොට මට කියන්න කොබලන් දැන් දුලිතිට එන්න පුළුවන් වෙයිද සෙනසුරාදාට එදාට විතරක්? එන්නම් සර්. එතකොට ඉඳුවරේ දුවට කොහොමද? එන්නම් සර්. හරි. එහෙනම් ඔය දෙන්නත් එන්න. සෙනිති තමයි ප්‍රශ්නේ ආන්නේ කොළඹ. එයාට මම එහෙමනොත් පේපර් එක යවන්නම්. හරි. එහෙනම් මේන සෙනසුරාදා ළමයි හැමෝම හොඳට විභාග ලියන්න ඕනි. මේ සැරේ ප්‍රතිඵල මම බලනවා විශේෂයෙන්ම මොකද 7 වසරේ වර්ෂ අවසාන විභාගය ලකුණු වැඩි ළමයිට තෑගි දෙනවා. ප්‍රධාන පරීක්ෂණයක්. හරිනේ? මොන තෑගිද සර්? දෙනවා පුතේ. වැඩිම ලකුණු දෙනවා ලැප්ටොප් එකක්, ඊළඟ ලකුණු දෙනවා ටැබ් එකක්, ඊළඟට දෙනවා අඩුම ලකුණු වල පුතේ හොඳ වේවැල් පාර. අඩුම ලකුණු වලට හොඳ වේවැල් පාර. හරිද? හැමෝටම 80ට වැඩි වෙන්න ඕනේ. 80ට අඩු හැමෝටම තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග දෙන්නේ මේ වැඩේ. ඒ තෑග්ග කමන්නේ මොකද? 80 වුණත් 80 වුණත් කමන්නේ 80 හෝ 80ට වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මේ වැලෙන් තෑගි හම්බෙන්නේ. එතකොට 80ට වැඩි 80ට වැඩි හැමෝටම තෑගි කියන්නේ ඉතින් එයාලට බලමු මොකක් හරි තෑග්ගක් දෙන්න බලන්න.
90ට වැඩි මට ටැබ් එකක් තිබ්බොත් ඇති සර්. 90ට එකක් වැඩි. තිබ්බා ඒක ඩිස්ප්ලේ ගිහිල්ලා. හරි හරි එහෙනම් අද හැබැයි ලාසනත් පන්ති ඉවරයි. එහෙනම් ළමයි හැමෝම සෙනසුරාදා වෙලා ඕකේ සර් සර් සහගයට ප්‍රාර්ථනා හොඳට කරන්න සූදානම් අපිට වෙලා. පාස් වෙන්න ඕනේ කියලා. ඔව් අයි පුතේ 7න් 8ට යන විභාගයේදී 7න් 8ට යන විභාගයේ මේ පවත්වන්න ප්‍රධාන පරීක්ෂා. හොඳට ගණන් හදලා හොඳට ලෑස්ති වෙලා මේ සතිය හොඳට ගණන් හදන්න ලෑස්ති වෙලා ඉන්න ඕන පුතේ විභාගයට. කෙටි ප්‍රශ්න 20යි මහ ප්‍රශ්න 7ක් හම්බෙනවා. කෙටි ප්‍රශ්න 20 පේපර් එකේමයි කරන්න තියෙන්නේ. මහ ප්‍රශ්න 7න් 5ක් තෝරගෙන කරන්න තියෙන්නේ කොළවල. ඒ නිසා කොළ ටිකක් අරගෙන එන්න උත්තර ලියන්න. හරි නේද? කොළ ටිකක් අරගෙනත් එන්න. හරි. එහෙනම් අදට මම වැඩ අවසන් කරනවා. අපි එහෙනම් සෙනසුරාදට හසුන් ආයතනයේදී හම්බ වෙමු. හරි නේද? හරි සර් මේ අපිට ආයුබෝවන්. සර් අයියෝ පින් සිද්ධ වේවි.